සුබ දවසක් සියලු දෙනාටම. අපි අද එකතු වෙලා ඉන්නේ තවත් පාඩමක් සමගින්. ඉතින් අදත් මේක සජීවී පන්ති කාමරේ පටිගත කරපු පාඩමක්. වීඩියෝ එකේ ප්‍රමාණත්වය අඩු කිරීම සඳහා අපි ගැටලු හදන්න දීලා තියෙන වෙලාව මේකෙන් අඩු කරලා තිනවා. ඉතින් ගැටලුවක් හදන්න දුන්නාම ඕගලන්ට පුළුවන් මේ වීඩියෝ එක తాවකාලිකව නවත්තලා එහෙම නැත්නම් පෝස් කරලා ගැටලුව හදලා එතනින් එහාට වීඩියෝ එකේ තියෙන විදිහට ඔයගලන්ට ඒ අභ්‍යාසයන් නිවැරදි කරගන්න පුළුවන්. හොඳයි. එදා කතා කළා දත්ත නිරූපණය හා අර්ථකථනය කියන කොටසේ දත්ත නිරූපණය කියන කොටස. දත්ත නිරූපණය කියන කොටස කතා කළා. එතන තමයි අපි මේ උන්තපත්ත සටහන කියන එක කතා කරන්නේ. අද අපි කතා කරන්න යන්නේ ඕකෙම දත්ත අර්ථකථනය කියන කොටස. දත්ත අර්ථකථනය. අර්ථකථනය කියලා කියන්නේ අපි අර විවිධ ක්‍රමවල දත්ත නිරූපණය කළානේ. මම ඔයගොල්ලන්ට චිත්‍ර ප්‍රස්තාර වලට අපි කලින් නිරූපණය කළා. ඒ 6ේදී 7ේදී තීර ප්‍රස්තාර වලට නිරූපණය කළා. 8ේදී දැන් උන්තපත්ත සටහනක නිරූපණය කළා. ඔහොම නිරූපණය කරන්නේ දත්ත පහසුවෙන් අඳුර ගන්න කියලා කිව්වනේ, ලියා ගන්න කියලා කිව්වනේ, දැක ගමන් අඳුර ගන්න කියලා කිව්වනේ. හරි. දැන් මේ ලියපු දේවල් වලින් අපිට අවශ්‍ය තොරතුරු සොයා ගන්න එක, විවිධ තොරතුරු, විවිධ නිගමන ලබා ගන්න එකට තමයි අපි දත්ත අර්ථකථනය කියලා කියන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ මේ දැන් අර අපි හෙතර වැඩිදී කතා කරපු වුන්තපත්ත සටහන දුන්නාම ඔයගොල්ලෝ විවිධ ප්‍රශ්න වලට උත්තර ලිව්වේ. අඩු මගේ මොකද්ද, වැඩි මගේ මොකද්ද, පරාසය මොකද්ද කියන එක. ඒකත් එක ආකාරයකින් දත්ත අර්ථකථනයක් තමයි. දත්ත ටික දීලා තිනවා අපි ඒකෙන් අවශ්‍ය තොරතුරු හොයාගත්තා නේද? අද අපි කතා කරන්න යන්නේ ටිකක් ඊට වඩා වෙනස් සහ අලුත් මීට කලින් ඉගෙනගෙන නැති දත්ත අර්ථකථනයේ ක්‍රම ටික. ඒ නිසා ලියා ගන්න මුලින්ම අනුමාත්‍රකාව දත්ත අර්ථකථනය. දත්ත අර්ථකථනය. යටින් ලියාගන්නෙම විවිධ ක්‍රමවලට නිරූපණය කර ඇති දත්ත මගින් විවිධ ක්‍රමවලට නිරූපණය කර ඇති දත්ත මගින් අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම. විවිධ ක්‍රමවලට නිරූපණය කර ඇති දත්ත මගින් අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම දත්ත අර්ථකථනය ලෙස හඳුන්වයි. දත්ත අර්ථකථනය ලෙස හඳුන්වයි. හරි. දත්ත අර්ථකථනය යද්දී අපි මුලින්ම කතා කරන්න යන්නේ මාතය ගැන. ලියා ගන්නකො මාතෘකාව මාතය කියලා. මාතය. හරි. මේ මාතය කියලා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. මාතය කියලා කියන්නේ මෙන්න මෙහෙම. හරිද? මාතය කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට හිතන්න මෙහෙම දත්ත ටිකක් දීලා තියෙනවා කියලා. කොහොම දත්ත ටිකක් දීලා තියෙනවා. හොඳට මතක තියාගන්න අපේ දරුවන් දත්ත අර්ථකථනය කරන්න කලින් තියෙන පළවෙනිම දේ තමයි පළවෙනිම කාරණය තමයි මේ ටික ආරෝහණ පිළිවෙලට ලියාගෙන ඉන්න ඕනේ. ආරෝහණ හෝ අවරෝහණ. අපිට හුරු ආරෝහණින්ද මම මෙයාව ආරෝහණ පිළිවෙලට මුලින්ම ලියා ගන්නවා. ආරෝහණ පිළිවෙලට ලිව්වම මෙයා එනවා දරුවෝ 2 ඉලක්ක වෙනවා 3 ඉලක්ක වෙනවා. ඔන්නන් ඒ ලියනකොට මෙතනින් ඒ ඉලක්කම් ටික එනිසරේ අයින් කරගත්තා නම් ඕගොල්ලෝ මම උනාවේ මග ඇරුණොත් පැන්සලෙන් ඔහොම ඔයගොල්ලෝ ඉලක්ක ගහගත්තොත්
ඕගලන්ට මග ඇරෙන ඒවා හොයාගන්න පුළුවන්. 4 ඉලක්කම් 3ක් එනවා. ඊගාවට 5 ඉලක්කමක් එනවා. ඊගාවට 6 2ක් එනවා. සහ 7ක් එනවා. දැන් බලන්න ඔක්කොම ලියවිලා නේද කියලා හරි. ඔක්කොම ලියවිලා තියෙනවා. ඔතනන් මේ 3 ඉලක්කම් ගානයි මේ 3 ඉලක්කම් ගානයි ගණන් කරගත්තා නම් ඕගලන්ට ඉලක්කම් මොනවද අඩුපාඩුනේ අඩුපාඩු වෙලාද නැද්ද කියන එක හොයාගන්න පුළුවන්. ඔන්න මම ආරෝහණ පිළිවෙලට ලිව්වා. දැන් මාතේ කියන එකේදී කියන්නේ දරුවෝ මාතේ කියලා කියන්නේ වැඩිම වාරයක් ලියවිලා තියෙන ඉලක්කම. මේ ටිකෙන් වැඩිම වාරයක් ලියවිලා තියෙන ඉලක්කම. දැන් හොඳට බලන්න මේකේ දෙකේ වනම් එකයිනේ. තුනේවත් එකයි. හතරේවත් තුනක් තියෙනවා. හයේවත් දෙකක් තියෙනවා. පහේවත් එකයි හතේවත් එකයි. තර කියන්නේ මේ දෙන්න අතර 4යි 6යි අතර. ඒකනොත් මම කියන්නේ වැඩිම වාර ගාණක් ලියවිලා තියෙන ඉලක්කම කියලා. ඒතකොට මෙතන වැඩිම වාර ගාණක් ලියවිලා තියෙන අපිට පේනවා මොන ඉලක්කමද? 4 ඉලක්කම. 3 පාරක් ලියවිලා තියෙනවනේ දරුවනේ. මෙයා දෙපාරනේ. එහෙමනම් ඕකේ අපි මාතය හැටියට ගන්නෙ. මාතය හැටියට ගන්නෙ කීයයි කියලාද ගන්නෙ? 4යි කියලා ගන්නෙ. ඔන්න ඔච්චරයි තියෙන්නේ. වැඩිම වාර ගාණයක් ලියවිලා තියෙන ඉලක්කම. ඒක තමයි අපි මාතය කියලා ගන්නෙ. ඕක හොඳටම අඳුන ගන්න පුළුවන් වෙන්නේ මේක ලස්සනට ආරෝහණ ක්‍රමයට සකස් කරාම. ඒතකොට එක ළඟ කට්ටිය එක ළඟට එනවනේ. දැන් මෙහෙම තිබ්බාම එකපාරට හොයන්න අමාරුයි. ආරෝහණ පිළිවෙල ලියාගත්තන් පස්සේ අපිට පහසුවෙන් මේක හොයාගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඕකට තමයි මාතය කියලා කියන්නේ. අමාරු දෙයක් නෙමෙයි. හරි සරලයි. හරි. මෙහෙම ලියාගන්න. මාතේ අනු වැඩිම වාර ගණනක් ලියවී ඇති සංඛ්‍යාව වේ. වැඩිම වාර ගණනක් ලියවී ඇති සංඛ්‍යාව වේ. මෙහිදී මාතය සෙවීමට පෙර දී ඇති සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට ලිවිය යුතුය. දී ඇති සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට ලිවිය යුතුය. හරි. මේක ලියා ගන්න බලන්න. උදාහරණ කියලා දාලා මෙයා ලියා ගන්න. මේ ප්‍රශ්න ලියාගෙන මෙයා ලියලා මාතේ හොයලා දෙන්න මට. අපි දැන් මාතේ හොයන හැටි දන්නවා. මාතේ හොයන්නේ කොහොමද කියලා දන්නවා. ඕකේ අපි ගැටලු කිහිපයක් තව ඉගෙන ගන්න අවස්ථා දෙකක් තියෙනවා. මේ අවස්ථා දෙකත් ඉගෙනගෙනම අපි ගැටලු ටිකක් විසඳමු. හරි. ඊගාට අපි කතා කරන්න යන්නේ මධ්‍යස්ථය ගැන. මම මේ සංඛ්‍යා ටිකම ගන්නම්කෝ. තුරු ලේසි. හරිද? ඊගාට ලියා ගන්න මාතෘකාව මධ්‍යස්ථය. මධ්‍යස්ථය
මම මේ සංඛ්‍යා ටිකෙම මේක හදලා පෙන්නන්නම්. මේ සංඛ්‍යා ටිකෙම මේක හදලා පෙන්නන්නම්. හරිද? හරි. දැන් මධ්‍යස්ථය කියලා කියන්නේ දරුවනේ මධ්‍යස්ථය කියලා කියන්නේ මේ නමේම තියෙන තේරුම නේද? අපි දැන් අර මධ්‍යස්ථව ඉන්නවා කියලා කියන්නේ දෙපැත්තටම හරි මැද්දේ ඉන්නවා කියන එකනේ. නේද? දෙපැත්තටම හරි මැද්දේ ඉන්නවා කියන එක. මෙතනත් මධ්‍යස්ථය කියන එකේ තේරුම මේක තමයි. මෙතනදි මධ්‍යස්ථය කියන්නේ ඔයගොල්ලෝ මුලින්ම කරන්නේ දීලා තියෙන සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට ලියා ගන්න. මේ දීලා තියෙන මේ විදිහටනේ. මධ්‍යස්ථය කියලා කියන්නේ දැන් මේ සංඛ්‍යා පෙළේ හරි මැද ඉන්න ඉලක්කම. ඒක හොයන්නේ මෙන්න මෙහෙමයි. හරි ලේසි එක හොයන්නේ. ඔගොල්ලෝ දෙපැත්තෙන් එක එක ඉලක්කම කපන් ගෙනවා. මෙහෙන් එක්කෙනයි මෙහෙන් එක්කෙනයි. හරිද? මෙහෙන් එක්කෙනයි මෙහෙන් එක්කෙනයි. මෙහෙන් එක්කෙනයි මෙහෙන් එක්කෙනයි. මෙහෙන් එක්කෙනයි මෙහෙන් එක්කෙනයි. ඔන්න මැද ඉලක්කමක් ඉතුරුනා නේද? ඕක තමයි මෙයාගේ මධ්‍යස්ථය වෙන්නේ. ඕක තමයි මෙයාගේ මධ්‍යස්ථය වෙන්නේ. ඒතර මෙයාගේ මධ්‍යස්ථය වෙන්නේ දැන් 4යි කියලා ගන්න පුළුවන්. මධ්‍යස්ථය 4යි කියලා ගන්න පුළුවන්. හොඳයි. ඔය වගේ දෙපැත්තෙන් ඉලක්කම් දෙක කපාගෙන ගියාම මැද ඉතුරු වෙන ඉලක්කම තමයි අපි මධ්‍යස්ථය කියලා හඳුන්වන්නේ. සරල දෙයක්, අමාරු නැහැ. ඕකේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් තැනකුත් එනවා. අපි ඒ ගාන බලමු මේ ගාන ලියාගෙන. මේක මම තව උදාහරණයක් හදනවා. හේතුව මේක තව අවස්ථාවක් එන්න පුළුවන් නිසා. හරිද? හරි. ලියා ගන්න මෙහෙම. මධ්‍යස්ථය කියලා මාතෘකාව ලියාගත්තා. ඒකත් ලියා ගන්න මෙන්න මෙහෙම. සංඛ්‍යා පෙළක හරි මැදින් නැති ඉලක්කම සංඛ්‍යා පෙළක හරි මැදින් ඇති ඉලක්කම සංඛ්‍යා පෙළක හරි මැදින් නැති ඉලක්කම මධ්‍යස්ථය ලෙස හඳුන්වයි. මධ්‍යස්ථය ලෙස හඳුන්වයි. හරි. මේක ලියා ගන්න බලන්න ඉස්සෙල්ලා විදිහටම ආරෝහණ පිළිවෙලට මේක ලියාගෙන ආරෝහණ පිළිවෙලට ලියලා දෙපැත්තෙන් ඉලක්කම් කපලා අපිට හොයාගන්න පුළුවන්. හොඳයි. දැන් මම කිව්වා නේද ඔයගොල්ලන්ට ඕකෙන් තව අවස්ථාවක් එන්න පුළුවන් කියලා. අපි දැන් ඒ જાති ගානකුත් හදලා ඉන්නේ. ඒ තව අවස්ථාවක් කියලා කියන්නේ පුතේ ඇත්තට මෙන්න මෙහෙමයි. දැන් ඇත්තට මෙයා මේ ලේසි උනේ මෙයාගේ අය ගණන කියලා කියන්නේ ඉලක්කම් ගන්න බලමුකෝ. 1 2 3 4 5 6 7 8 9යි. ඔච්චර සංඛ්‍යාවක් තිබ්බාම හරි ලේසියි. හරියටම මැදින් ඉන්න එක්කෙනා හොයාගන්න පුළුවන්. නිකමට හිතන්නකෝ ඔකට ඉරට්ට ගානක් ආවා කියලා ඔන්න බලන්න දැන් මම මේක මකන්නම්. දැන් මෙහෙම ආවයි කියලා හිතන්නකෝ. ඔහොම ආවා කියලා හිතන්නකෝ දැන් ඕකත් මම ආරෝහණ ක්‍රමයට මුලින්ම ලියා ගන්න එපා. ආරෝහණ ක්‍රමයට ලිව්වහම එන්නේ 8 එනවා 10 එනවා 11 එනවා 12 එනවා 13 එනවා 14 එනවා. ඔහොමනේ එන්නේ. දැන් කවුරුහරි මේකේ මාතයකුත් මේකට මාතයක් නෑ පුතේ. මාතයක් නෑ. සෑම ඉලක්කමම එකම වාර ගන්නන් දීවිලා තියෙන්නේ. හරි. ඔක මධ්‍යස්ථයෙන් අපි දැන් හොයන්න යන්නේ. මධ්‍යස්ථය වань මම දෙපැත්තෙම ඉලක්කම් කප කපනවන බලන්න ඈ. මෙයාට මෙයා කපනවා. මෙයාට මෙයා කපනවා. දැන් මෙයාට මෙයා කපුවොත් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. නේද? ඒ නිසා ඒ දෙන්න කපන්නේ නැහැ. දැන් මැදි ඉලක්කම් දෙකක් ඉතුරු වෙනවා. ඉස්සෙල්ලා හරිය ලස්සන එකක් ඉතුරු වුණානේ. ඒකට හේතුව තමයි පුතේ අය ගණන ඔත්තේ ගානක් ආවේ 9ක් ආවේ. මේකේ ආවේ ඉරට්ට ගානක් 6යි ඉන්නේ.
ඔන්න ඔය ප්‍රශ්න උතනදී එනවා. ඔහොම වුණොත් ඔය විදිහට ආවොත් දෙන්නේ ඉතුරු වුණොත් මධ්‍යස්ථය හොයන්න ඔයගලන්ට මෙන්න මෙහෙම ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. ඔතනදී මධ්‍යස්ථය හොයන්න ඇත්තටම මුති ඔතන මධ්‍යස්ථය ඉන්නේ මේ දෙන්න හරි මැද්දේ. ඒ දෙන්නගේ හරි මැද්ද හොයන්න. ඒ දෙන්නගේ හරි මැද්ද හොයන්න ඔයගලන්ට සිද්ධ වෙනවා 11යි 12යි එකතු කරන්න. එකතු කරලා එන උත්තරේ දෙකෙන් බෙදන්න වෙනවා. මතක තියාගන්න. ඔය දෙන්න එකතු කරලා එන උත්තරේ දෙකෙන් බෙදන්න වෙනවා. දැන් 12යි 11යි එකතු කරාම එන්නේ 23යි. 23 අපි ඇත්තට දෙකෙන් බෙදමුකෝ. බලාගන්න ඈ. 23 දෙකෙන් බෙදුවාම එනවා 2ට 2 ඒවා 1යි. 1 වරක් 2 2යි. බිංදුවයි 3ට 2 ඒවා 1යි. 1 වරක් 2 2යි. ඕන්න එකක් ඉතුරුයි. දැන් අපි දන්නවා එකක් ඉතුරුනහම මොකද කරන්න කියලා. දැන් දාන්නේ පොඩි කාලේ වගේ 11යි ඉතිරි 1යි කියලා. එතකොට අපි කරන්නේ මෙයාට දශම තිතක් තියලා මෙයාට බිංදුවක් දානවා. මොකද දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න. ඉතුරුනොත් අපි කරන්නේ මෙයාට දශම තිතක් තියලා මෙයාට බිංදුවක් දානවා. බිංදුවක් දැම්මම 10ට 2 5යිනේ. 5 වරක් 2 10යි කියලා. ඔන්න දැන් අපිට උත්තරේ එනවා මේ දෙන්නගේ හරි මැද ඉන්න එක්කෙනා ඒ කියන්නේ මධ්‍යස්ථය 11.5යි කියලා එනවා. දැන් ළමයි කියයි සර් මෙහෙම උත්තරයක් මේකේ නෑනේ කියලා. ඔව් නෑ මෙහෙම ගාණක් මේකේ නෑ. ඊළඟට මේ දෙන්නේ හරි මැද තමයි ඔය අපි අරන් තියෙන්නේ. මධ්‍යස්ථයනේ කියන්නේ. මේ දෙන්නේ හරි මැද අපිට කීයයි කියලා එනවද? 11.5යි කියලා එනවා. ඔන්න ඔය වගේ ගණනුත් එන්න පුළුවන් මතක තියාගන්න. ඒක දැක්ක ගමන් අඳුරගත්ත හැකි දෙපැත්තෙන් ඉලක්කම් කප එනකොට මැද්දේදී දෙන්නේ ඉතුරු වුණොත් උදේ අපිට සිද්ධ වෙනවා මේ ඉලක්කම් දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදන්න. ඉලක්කම් දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි ලියා ගන්න මෙහෙම. යට ලියන්න මෙහෙම. අය ගණන ඉරට්ට වන විට මධ්‍යස්ථය සඳහා සංඛ්‍යා දෙකක් ලැබේ. මධ්‍යස්ථය සඳහා සංඛ්‍යා දෙකක් ලැබේ. එවිට එම සංඛ්‍යා දෙක එකතු කර දෙකෙන් බෙදා මධ්‍යස්ථයේ සෙවිය යුතුයි. හරි. ප්‍රශ්නාංක 2 කියලා දාලා මේකත් ලියා ගන්න. හොඳයි. ඔය තියෙන්නේ මාතය හොයන හැටි. මධ්‍යස්ථය හොයන හැටි. ඔය තියෙන්නේ මධ්‍යස්ථය හොයන හැටි. දැන් මාතය හොයන හැටි ඉගෙන ගත්තා.
මධ්‍යස්ථය හොයන හැටි ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මම කියවනේ අවස්ථා තුනක් අපිට ඉගෙන ගන්න දිනවා කියලා. මධ්‍යේනිය හොයන හැටි ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ලියන්න අනුමාතෘකාව මධ්‍යේනිය සර් පාඩම එතකොට මේ ටික එකතු කරාම වෙනවා 7යි 5යි 12යි 6යි 18යි 7යි 25යි 8යි 33ක් කියලා එනවා. එතකොට මේක එකතු වෙන්නේ 33යි. අය ගන්න වෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් විභාගෙත් මේකේ ලොකු ගණන් දෙන්නේ නැහැ දුන්නොත්. එකතු කරගන්න ලේසි ගණන් ටිකක් දෙන්න. එහෙනම් අපිට සිද්ධ වෙනවා මධ්‍යේනිය හොයන්න 33 6න් බෙදන්න. හරි මම පැත්තක බෙදනවා. දැන් දන්නවනේ බෙදන්න නේද? 33 6න් බෙදනවා. 30ට 6 ඒව 5යි 5ක් 6 30යි 3ක් ඉතුරුයි දශම තිත තියලා බිංදුවක් දානවා 30ට 6 ඒව 5යි 5ක් 6 30යි බිංදුවයි නේ අපිට උත්තරේ එනවා මධ්‍යේනිය කීයයි කියලා නේද 5.5යි කියලා 5.5යි කියලා ඕක තමයි මධ්‍යේනිය වෙන්නේ ඕක හොයන්නේ මෙන්න මේ කියන එක්කෙනා භාවිතා කරලා සංඛ්‍යාව සියලු සංඛ්‍යාවල එකතුව බෙදනවා පුතේ ඒගොල්ලන්ගේ අය ගන්නින් සංඛ්‍යාවල එකතුව බෙදනවා එයාගේ අය ගන්නින් පැහැදිලිද හරි ලියාගමු මෙන්න මෙහෙම මධ්‍යේනිය කියලා මාතෘකාව අපි ලිව්වනේ ඒක අර්ථය ලියා ගන්න මෙහිදී සියලුම සංඛ්‍යා එකතු කර අය ගණනින් බෙදා මධ්‍යේනිය සොයයි මේක ලියා ගන්න බලන්න හරි නේද ලියලා ඉවරයි නේද දැන් අපිට තියෙන ඔය අවස්ථා තුනෙන්ම ගණන් හදන්න මොකද අපි ඉගෙන ගත්ත අවස්ථා තුන මාතය මධ්‍යස්ථය හා මධ්‍යේනිය ඔය කියන අවස්ථා තුනෙන් ගණන් හදන්න තියෙන්නේ හරි මෙන්න මම උගලන්න දෙන පළවෙනි ගාන ලියා ගන්න මෙන්න මේ ගාන සංඛ්‍යාවල කියලා ඉවර කරන්න. සංඛ්‍යාවල ප්‍රෝමිලකම් එක මාතය ප්‍රෝමිලකම් දෙක මධ්‍යස්ථය ප්‍රෝමිලකම් 3 මධ්‍යේනිය සොයන්න හරි චුට්ටක් අහගන්න කොහොම අපි දන්නවා මේක හදන්න කලින් ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕනේ එකපාරක් ආරෝහණ පිළිවෙලට ඔයගොල්ලෝ ලියනෝනේ මාතය හොයන්න ඒකම දිහා බලාගෙන මධ්‍යස්ථයට තව එකක් ලියා ගන්න හරිද මධ්‍යේනිය නම් ලිව්වත් එක නැත්නම් ඒකට තව එකක් ලියා හැම වෙලාවෙම සංඛ්‍යා අපිට නැවත ලියා ගන්න ඕන හොඳයි ගාණෙන් ගන්න ඒකට උගලන්ට වර්ධින දින්දකඩ අඩුයි ආරෝහණ ක්‍රමයට හදාගෙන හදන්න ඕනේ ඕක අමතක කරන්න එපා ගොඩක් ළමයි ගාන හදනවා ආරෝහණ ක්‍රමයට සකස් කරන්නේ නැතුව හරිද ආරෝහණ පිළිවෙලට සකස් කරලා හදාගෙන යන්න ඕනේ හරි හදමු බලන්න ගන්න අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියන එක මම මුලින්ම මෙයා ආරෝහණ ක්‍රමයට ලියා ගන්නම් 3 6 ඉලක්කම් දෙකක් තියෙනවා
ඊගාවට 8 sorry 7 හරි 8 9 සහ 10 ඔන්න ඔමයි තියෙන්නේ. හරිනේ. මාතේ කියලා කියන්නේ වැඩිම වාර ගණනක් ලියවිලා තියෙන ඉලක්කම. මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් ලියලා තියෙන ඉලක්කම අපිට පේනවා පැහැදිලිව මේකේ වැඩිම වාර ගණනක් ලියලා තියෙන 6. එහෙනම් පුතේ මාතේ වෙන්නේ 6යි. මාතේ වෙන්නේ 6යි. ඊගාට අර මධ්‍යස්ථය. මධ්‍යස්ථය මෙතනින්ම හොයන්න පුළුවන්. දෙපැත්තෙන් අපි දෙන්න කපාගෙන ඉමු. හරියටම මැද එක්කෙනෙක් ඉතුරුව නේද? මධ්‍යස්ථය වෙන්නේ කීයද? මධ්‍යස්ථය වෙන්නේ පුතේ 7. මධ්‍යස්ථය වෙන්නේ 7. ඊළඟ මධ්‍යයනය පරිස්සමෙන් මධ්‍යයනය උනන ටිකක් මතක් වෙනකන් ලියා ගන්න කොහොමද හොයන්නේ කියන එක. මේක දෙපාරක් තුන්පාරක් ලියනකොට උගලන්න මතක හිටිනවා. ඒකයි මම ලියන්නේ කියලා කියන්නේ. සංඛ්‍යාවල එකතුව බෙදන්න කියලා කිව්වා පුතේ අය ගණනින්. බෙදන්න කියලා කිව්වම අය ගණනින්. ඔහොම තමයි මම හොයන්න කියලා කිව්වේ නේ. ඒතර මේක සංඛ්‍යාවල එකතුව ගත්තොත් වෙනවා මෙතනින් ගත්තොත් 9යි 6යි 15යි 7යි 22යි 8යි 30යි 9යි 39යි 10යි 49යි. හරියටම බෙදෙන්න ඇවිල්ලා තියෙනවා නේ. ඇයි අය ගන්න ඉන්නේ 7යි නේද? 1 2 3 4 5 6 7. 49 7ෙන් බෙදුවාම උත්තරේ එනවා කීයයි කියලාද අපිට? උත්තරේ 7යි කියලා එනවා. ඕක තමයි මධ්‍යයනය වෙන්නේ. ඕක තමයි මධ්‍යයනය වෙන්නේ. පැහැදිලිද? අමාරු නෑනේ. හරි. මෙන්න මම දෙන ඊගාව ගන්න දෙවෙනි ගාන. ඊගාට මෙන්න මේ ප්‍රශ්නෙත් හදමු. ප්‍රශ්න ටික නම් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රශ්න ටික ඉන්නේ මේ ටිකම තමයි. ප්‍රශ්න ටික වෙන්නේ ওই ටිකම තමයි. සංඛ්‍යා ටික වෙනස් වෙනවා. සංඛ්‍යා ටික මෙන්න මෙහෙම ලියා ගන්න දෙවෙනි ප්‍රශ්න කියලා දාලා. ඔන්න සංඛ්‍යා ටික මාතේ මධ්‍යස්ථයේ සහ මධ්‍යයනය හොයන්න තියෙනවා. හොයමු බලන්න. හරි අපි හදමු මේක. මේ කියන්නේ මෙන්න මෙහෙමයි. මාතේ එනවා. මාතේ හොයන්න කලින් මේක ආරෝහණ ක්‍රමයෙන් ලියා ගන්න එපා. 7 8 9 10 11 ඒවා දෙකක් එනවා. 13 ඒවා තුනක් එනවා. 13 ඒවා තුනක් එනවා. ඊගාට දරුවනේ 15ක් එනවා. ඔන්නෝමයි ඉන්නේ. 1 2 3 4 5 6 7 8 9 10. 10ක් තිබ්බා මෙතන 10ක් තියෙනවා. හරි. මාතේ වෙන්නේ අපිට පේනවා 11 ඒවා දෙකක් තිබ්බට 13 ඒවා තුනක් තියෙනවනේ. එහෙනම් පුතේ මාතේට ඉන්නේ 13යි. මාතේට ඉන්නේ 13යි. වැඩිම වාර ගණනක් ලියවි ඇති ඉලක්කම කියලානේ ගන්න අපි. ඒතර මාතේට ඉන්නේ 13යි. මධ්‍යස්ථය හොයන්න මම දෙපැත්තෙම ඉලක්කම් අයින් කරගෙන එන්නම්. මේව අයින් කරගෙන එනකොට අපිට පුතේ මැද්දෙන් ඉතුරු වෙනවා ඉලක්කම් දෙකක්. මෙතන අපිට ඉතුරු වෙන්නේ 11 වුවම දෙකක්. එතකොට මම ඔයගලන්ට කිව්වා ඒ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්න කිව්වා. පුතේ 11 එකතු කරාම ඉන්නේ 22යි. 22 දෙකෙන් බෙදුවාම අනේ අපිට උත්තර එනවා කීය කියලාමද? 11ම තමයි එන්නේ. කීය දෙන්නේ? 11ම කියලා තමයි උත්තරේ එන්නේ. උත්තරේ එන්නේ 11. මධ්‍යයනය යනවා. නේද? මධ්‍යයනය කියලා කියන්නේ දැන් මම මුලින් මීට කලින් කරපු මේ මුල් ගණන් දෙක හරියද? වැරදි අය ඉන්නව නම් කියන්න බලන්න. මධ්‍යයනය වැරදි. පුතේ එකතු කරලාද වැරදි? 110 ඇවිල්ලා නැද්ද? නෑ සර්. එකතු කරලා වැරදි. අනේ හරියට එකතු කරන්න ඕනේ. මම එකතු කළා හරිය නේද? මගේ උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ නේ. 30යි 39යි 50යි 63යි 78යි 89යි 90 නෑ හරි. මගේ උත්තරේ හරි. හරියට එකතු කරගන්න. ඉතින් මේ පොඩි වැරදි කරන්න එපා. චූටි දේවල් නේ. පොඩි වැරදි කරන්න එපා. සර් මම මේක 1 13ක් ලියාගෙන නෑ.
ඒකනේ හරියට ලියා ගන්න ඕනේ. ඒවා මිස් වුණොත් වර්ධිනවා. පරිස්සමෙන්. හරි. මම ඕකෙන් අච්චුපතේ ගානක් හදන්න යන්නේ. හරිද? අපි ඕකෙන් අච්චුපතේ ගානක් හදන්න යන්නේ. මෙන්න මේ ගාන හදන්න. පස්වෙනි ගාන. දෙන්නෙක් අතර අහන්නේ A කණ්ඩායම සහ B කණ්ඩායම කියලා ඉන්නවා. ඔතන මුලින්ම A කණ්ඩායම කියන එක කරලා උත්තර ලියන්නේ නැති ඔයගොල්ලෝ A කණ්ඩායමේ තියෙන ලකුණු ටික ආරෝහණ ක්‍රමයට වෙනම ලියාගෙන ඉන්න. ඒකෙන් A ටිකට ලියන්න පුළුවන්. ඔය අවමාගේ උපරිමාගේ පරාසය හොයන්නට මම ගිය සතියේ කියලා දුන්නා. ඒතකොට B කණ්ඩායමේ එක්කෙනාගේ වෙන්නේ නැති B කණ්ඩායමේ ලකුණු ටික ආරෝහණ පිළිවෙලට හදාගෙන හොයන්න පුළුවන්. ඒ ටික හොයලා අර පහත වගුව සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරිද? හරි. හදන්න බලන්න. පස්වෙනි ගාන විතරයි. හරි. දැන් බලමු අපි කොහොමද මේ ගණන් ටික හදන්න. ටිකක් ලොකු ගානක්, ටිකක් වෙලා වෙන ගානක්, ඔගොල්ලෝ වෙන්න වෙලාව අරගෙන එක හදන්න ඕනේ. හරිද? හරි. ඕකේ අපි මුලින්ම A පිටිකරුවට ගත්තොත් එයාගේ මම ලකුණු ටික ලියාගෙන යන්නම් පුතේ ආරෝහණ පිළිවෙලට. එයාගේ පටන් ගන්න බිඳුවෙන් බිඳුව 3 ඊගාවට එනවා 5 ඊගාවට 9 12 16 21 හරි 21 ඊට පස්සේ 32 මම වැරදි නම් කියන්න 32 34 සහ 58 11ක් තියෙන්න බෑ 1 2 3 4 5 6 7 8 9 10 11 හරි 11ක් තියෙනවනේ ඔන්න ඔමයි මුලින්ම බලන්න ඕක හරිද කියලා බලන්න මුලින්ම ඕක හරිද කියලා දැන් ප්‍රශ්නෙට ඔබ උත්තර ලියන්න යන්න අවමාගය බිඳුවයි උපරිමාගය 58යි අවමාගය බිඳුවයි උපරිමාගය 58යි ඊගාවට අහනවා පරාසය පුතේ පරාසය හොයන්නේ අර වැඩිමාගය වෙන 58න් අඩුමාගය වෙන බිඳුව අඩු කරාම 58යි මධ්‍යේනය අහනවා මේ සියල්ල එකතු කරලා 11න් බෙදන්න වෙනව නේද එකතු කරමු නේද එකතු කරමු මොනව කරන්නද වෙන්නේ පොඩි පොඩි ඉලක්කම් නම් එකපාර එකතු කරන්න පුළුවන් අනිත් ඒවා පහට ලියාගෙන හරි එකතු කරන්න හරිද ඒ ටික පහට ලියාගෙන හරි එකතු කරන්න අපිට වෙනවා එකතු කරාම දරුවනේ ඔයගලන්ට එනවා මම ඉක්මනට එකතු කරන්නම් හරිද 100යි 134යි 166යි 187යි 203යි 203යි 12යි 215යි 224යි 229යි 232යි මට එනවා පුතේ මධ්‍ය නියමදී මුළු එකතුව 232යි කියලා මම වැරදි නම් කියන්නේ ඒ 232 තමයි මම 11න් බෙදන්නේ මේක හරිය ලස්සන බෙදෙනවනේ බෙදලා බලන්න හරියට බෙදෙනවා බෙදුවාම එනවා 22යි එක නෑ බෙදෙන්නේ නෑ සෝරි බෙදෙන්නේ නෑ එකක් ඉතුරු වෙනවා දැන් දන්නව කරන දේ දශම දිට තියලා බිඳුවක් දානවා 10ට 11 බිඳුවයි බිඳුවරත් 11 බිඳුව ඔතෙන්ට හදුවා නම් ඇති දශම එනකොට දශම ස්ථානයකට එවුවා නම් ඇති මේකේ මම බිඳුව වෙන නිසා උනන් තව එකකට හොයන්න පුළුවන් ආයි බිඳුවක් දාලා එවුවොත් 100ට 11 හෙව්වා 9යි 9ට 11 99 ඒත් එකක් ඉතුරු නොගි ඉවර වෙන්නේ නැහැ පුතේ ඔහොම තමයි යන්නේ ඔහොම එවුවා නම් ඇති දිගින් දිගට හොයන්න යන්න ඕනේ නැහැ දශම ස්ථාන දෙකකට වගේ හොයන්නකෝ ඇති 21.09 කියලා තමයි අවසාන උත්තරේ එන්නේ 21.09 21.09 කමන්නේ ප්‍රශ්නයක් නැහැ හරි එයාගේ මධ්‍යස්ථයත් අහනවනේ මධ්‍යස්ථයේ ඉන්නේ
දැන් සාමාන්‍ය විභාගේ මධ්‍යයනය වන්න උගලන උත්තර ලොකු ගණන් දෙන්නේ නැහැ වෙලාව යනවා වැඩිනේ පොඩි ගණනක් දෙන්නේ ඈ හරි මැද්ද ගත්තොත් මධ්‍යස්ථ වෙනවා පුතේ 16යි කියලා මධ්‍යස්ථයේ 16යි ඔය ටිකම අර ඕකේ අන්තිමට තියෙනව නේද වගුවක් ඒ වගුවේ අදාළ තැන් වලින් ඔහොම ලියාගත්තා නම් හරි බලන්න එතරම් එහෙම තියෙනවද කියලා. ඒතොර ඒ කණ්ඩායමේ පරාසය වෙනවා 58යි මධ්‍යයනේ එනවා 29යි මධ්‍යස්ථ වෙනවා 16යි කියලා බලන්න මේ ටික හරිද කියලා. දැන් මම යන්නේ B කණ්ඩායමට. දැන් මම යනවා B කණ්ඩායමට. ඉතින් B කණ්ඩායමේ හොයන්න මම මේ උත්තර ටික පැත්තකින් ලියා ගන්නම්. ඒගොල්ලෝ වගුවේ අහන ටික ඒගොල්ලෝ පරාසය අහලා තිනවා මධ්‍යයනය අහලා තිනවා සහ මධ්‍යස්ථය අහලා තිනවා. B කණ්ඩායමට ගියොත් B කණ්ඩායමේ ඔකෙන්නේ මෙන්න මෙහෙමයි. මම ආරෝහණ පිළිවෙල ඉක්මනට ලියා ගන්නම්. බිඳුවයි ඊගාවට එනවා 6යි 8යි 12යි ඊගාවට එනවා 24යි ඊගාවට එනවා 31යි 33යි 36යි 44යි මම හිතන්නේ 60ක් තියෙනවා සර් 60යි බලමු 11ක් එනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 හරි අගමාගය බිඳුවයි උපරිමාගය 60යි පරාසය එනවා දරුවනේ පරාසය එනවා 60න් බිඳුවක් අඩු කරාම 60යි එයාගේ පරාසය ඉන්නේ 60යි එයාගේ පරාසය ඉන්නේ 60යි ඔයගොල්ලෝ දැක්ක කලින් එක්කෙනාගේ පරාසය ආව 58යි කියලා මෙයාගේ ඉන්නේ 60යි හරිද ඊගාවට අහනවා මෙයාගේ මධ්‍යයනය ඔක්කොම ටික එකතු කරලා 11න් බෙදන්න වෙනවා මෙතන මධ්‍යයනය හොයද්දි දරුවනේ ඔයගොල්ලන්ට ඔක්කොම ටික එකතු කරාම ඉන්නේ බලමු අපි එකතු කරලා මම ඉක්මනට එකතු කරන්නම් මෙතන තියෙනවා අපිට 60යි 104යි 140යි 173යි 204යි 228යි 240යි 252යි 260යි 266ක් එනවා 266ක් එනවා මම බැරි නම් කියන්න 11න් බෙදන්න ඕනේ ඕක බෙදුවොත් 266 11න් බෙදුවොත් බලන්න 2යි 26ට 2යි 22යි 4ක් ඉතුරුයි 46ට 4යි 44යි 2ක් ඉතුරුයි දැන් දන්නවා කරන දේ දශම රිතු තියලා බිංදුව දානවා 20ට 11 එකයි එක්වරක් 11 ඔතෙන් ඉන්න ගෑදුවා නැති ආසන්න වශයෙන් එනවා 24.1 කියලා. ඒ කියන්නේ උදේව දශම ඉවර වෙන්නේ නැහැ. ඔයාලට ඕන තරම් බෙදන්න පුළුවන්. කොච්චර බෙදුවත් ඉවර වෙන්නේ නැහැ අකෝ. හරිද? ඒතර උත්තරේ එනවා 24.1 කියලා. එයාගේ මධ්‍යස්ථය ගත්තොත් අපිට එනවා දරුවනේ 24යි කියලා එනවා. මධ්‍යස්ථයේ 24යි කියලා එනවා. බලන්න ওই විදිහට උත්තර ටික ඔකට ආව නේද කියලා. දැන් ඔය අගයන් ටික වගුවට ගෙනාව මම කලින් එක්කනාගේ අගයන් ටික පැත්තක ලියාගත්තා මේ. ඒකේ අහන්නේ පරාසයයි මධ්‍යයනයයි මධ්‍යස්ථයයිනේ. ඒතර මෙයාගෙත් උතර ලිව්වොත් පරාසය 60යි මධ්‍යයනයේ 24.1 ඒකෙන් මට හොයාගන්න පුළුවන් මෙයාට වඩා මෙයාගේ මධ්‍යයනයේ වැඩි නේ. හරිද? මේ කණ්ඩායම් දෙකේ ඉන්න පිටිකරුවන්නේ නේද? එතකොට මේගොල්ලෝ ගත්ත ලකුණු ගන්න වැඩි. ඇයි එක්කෙනෙක් මධ්‍යයනයේ වැඩිනේ. ඒතර මෙයාගේ මධ්‍යස්ථය වෙන්නේ 24 මධ්‍යස්ථයත් වැඩි. ඔන්න ඔමයි වගුව වෙන්නේ. මම වගුව ඒගොල්ලෝ දැන් තියෙන මේ පැත්තට මම ඒක මේ පැත්තට ගත්තා. මේ දෙන්නගේ පරාසයන්, මේ දෙන්නගේ මධ්‍යයනයන්, මේ දෙන්නගේ මධ්‍යස්ථයන්. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් අහනවා D වල. එක් ක්‍රිකට් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව නිවැරදිව ලැබෙන්නේ කුමන නිරූපකයෙන්ද? ඒ බව ලියා පෙන්වන්න. මේ කණ්ඩායම් දෙකේ මුළු ලකුණු ගාන ලැබෙන්නේ මොකෙන්ද? මුළු ලකුණු ගාන. මුළු ලකුණු ගාන ලැබෙන්නේ මොකෙන්ද? ඔයගොල්ලෝ මුළු ලකුණු ගාන හෙව්වොත් මේ මෙතන මතකද මේ? ඒක ලැබෙන්නේ පුතේ මධ්‍යයනේ. මොකද්ද ලැබෙන්නේ? මධ්‍යයනේ. එහෙනම් ඕගලන්ට ලියන්න පුළුවන් ඒක ලැබෙන්නේ මධ්‍යයනෙන් කියලා. ඒ බව ලියා පෙන්නන්න කියලා කියනවා. ඉතින් ඕනනම් මුළු ලකුණු ගාන ලියන්න පුළුවන්. මෙයාගේ ආව 266ක් නේද? කලින් එක්කෙනාගෙත් මම හෙව්වා කීයද කලින් එක්කෙනාගේ ආවේ? 232ක් මට මතක විදියට. 232ක්. එහෙම ලියලා පෙන්නන්නත් උනම් පුළුවන්. මුළු ලකුණු ගාන ආවේ මේ දීලා තියෙන අගයන් වලින් මධ්‍යයනයේ කියන එක නෑ. අනිත් අයගේ මුළු ලකුණු ගාන ආවේ නෑ. මැද තියෙන අගය පරාසය ආව නිසා මුළු ලකුණු ගාන ආවේ නෑ.
හරි. ඔය ගාන හදාගත්ත කියන්නේ උගන්නන සියලු කාරණා සම්පූර්ණයි නේද? ඉතින් විභාගෙදී නම් මධ්‍ය නිවන ඔච්චර ලොකු ගණන් දෙන්නේ නැහැ එකතු කරන්න වෙලා යන නිසා. හැබැයි මේක හදාගන්න පුළුවන් ගානක් ඕකරන්න. හදාගන්න පුළුවන් ගානක්. සියලු දේ මතක් වෙන තමයි මම ওই ගාන දුන්නේ. එතන ඔක්කොම ටික තියෙනවා. අහපු ප්‍රශ්න ඔක්කොම ටික තියෙනවා.